ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රණවිරු දිනයේදී රටට රැකවරණය දුන් රණවිරුවන් සොයා ගිය හැටි. ගිලනුන්ට සුව දෙන්නට මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ඇදන් පරිත්‍යාගයක. බෞද්ධ සංස්කෘතිය මුල් බැසගත් ලාංකීය ජන සමාජයෙන් කොරෝනාවටත් බලපෑමක්. රණවිරු පුතුන්ට ආශිර්වාද කළ අනුරපුරේ පහන් පූජාව. යුද්ධ ජයග්‍රහණයේ 11 වන වසර සමරන අද අපිට අමතක කළ නොහැකි පිරිසක් සිටිනවා. ඒ අත්තිඩිය මිහිඳු සෙත්මැදුරේ සිටින ආබාධිත රණවිරුවන්. එදා ලක්මවුන්ගේ වීර පුතුන් තම මාතෘ භූමිය බෙදා වෙන් කිරීමට ත්‍රස්තවාදීන් දරන උත්සාහය පරාජය කිරීම තම ජීවිතයටද නොදෙවැනි වගකීමක් සේ සලකමින් ගොඩින් දියමෙන් සහ ගුවනින් සටන් වැදුනා. මාතෘ භූමිය ලෙයින් කඳුලින් 30 වසරක් පුරා තෙත් කළ ත්‍රස්තවාදය මැයි මස 18 වනදා නිමාවට පත් කළේ LTTE ත්‍රස්තවාදී නායකයා නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීමෙන් පසුවයි. එතැන් පටන් ලක්මවුන්ට සාමේ අරුණාලෝකය උදා වුණා. එහෙත් අරුණාලෝකය ගෙන එන්නට උරුදුන් ලක්මවුන්ගේ වීරපුතුණුවන් රැසක් ජීවිතය පරිත්‍යාග කරත්තේ තවත් බොහෝ පිරිසක් ආබාධිත තත්වයට පත් වුණා. රටට රැකවරණය දුන් ඒ ආබාධිත රණවිරුවන්ට අද අත්තිඩිය මිහිඳු සෙත්මැදුර රැකවරණයක් වෙලා. එදා රණබිමේ රණ හඬ නැගූ ඔවුන් අද නිහඬවම ජීවිතය සමග සටනක යෙදෙනවා. එහෙත් අදටත් ඔවුන් නොසැලී ජීවිතයට මුහුණ දෙන්නේ තමන්ගේ යුතුකම තම මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ බවට වන අසම සම අභිමානයකින්. සාජන් මත්සංක මන් තුවාලුනේ 2008-9-2 කිල්නොච්චි අක්කරාංකුලම් කරන ප්‍රදේශයේදී ඊට පස්සේ අපි තුවාලා හමුදා රෝහලට එක්කන් ආවා. ඊට පස්සේ එතනින් තුවාල සනීප වෙලා ආරම්භ ඔක්කොම පුනරුත්ථාපනයේ තඳා රාගම රණවිරු සේනතර ගියා. ඊට පස්සේ එතනින් පුනරුත්ථාපන 2011 මැයි 30 මිහිඳු සෙත්මැදුර කියන්නේ මේ ආයතනයට අපි ආවා. එදා ඉඳලා මෙතන ගොඩක් හොඳට කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳට සපපාදුකම් තියෙද්දි අපි මෙතන ඉන්නවා. මෙතන අපි මේ දෛනිකව සාමාන්‍යයෙන් උදේට මේ ව්‍යායාම කරලා අපිට අත්‍යවශ්‍ය තියෙන ව්‍යායාම ටික. මොකද අපි ඉන්න තුවාල ස්වභාවයත් එක්ක. ඉතින් මේ ටික කරගෙන හොඳින් මෙතනට වෙලා ඉන්නවා. මෙතන ගොඩක් හොඳයි.
එවකට ආරක්ෂක ලේකම්තුමා ඉදිරි ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා තමයි මේ ස්ථානය නිර්මාණය කළා අපිට නිදහසේ ජීවත් වෙන්න වටපිටාව සකස් කළ දුන්නේ. ඉතින් එතුමා මේ වගේ සංකල්පයක් කළා මේ වගේ ස්ථානයක් නිර්මාණය කරගෙන ගොඩක් ස්තුතියි. අපි යුද්ධයක් කෙරුවා, යුද්ධ ජයග්‍රහණය කෙරුවා. ඒ යුද්ධ ජයග්‍රහණයේ නායකයා තමයි අදටත් අපේ ලංකාවේ නායකයා. ඒකට අපිට ගොඩක් සතුටුයි. හැම අතකින්ම අපි අදටත් මේ වගේ තැනක ඉන්නේ. ඒ වගේ නායකයෝ හින්දා ඒ නායකයන්ගේ අදහස් ඒවා අපි උවමාරු කරගෙන අපිත් එක්ක කතා කරලා තමා ඒ අපිට අපි තුවාල වුණාට ආබාධ වුණාට අපිට අදටත් මේ වගේ තැනක අපි හොඳ සතුටින් ජීවිතය ගෙවන රෝද පුටුවකට සීමා වුණා කියලාත් නෑ. හැම අතකින්ම ජීවිතේ විඳිනවා. ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි. හැම අතකින්ම යුද්ධයට මුහුණ දුන්නා. ඒ යුද්ධයට මුහුණ දුන්නා අපට ඒ හිටපු නායකයෝ හිටියා. ඉතින් ඒ නායකයොත් එක්ක නිලධාරී හැම කෙනෙක් එක්කම තමයි අපි හැම ක්‍රියානික රාජකාරී කියන්නේ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලියවී තිබෙන්නේ ධෛර්ය සම්පන්න මිනිසුන් සමාජ ප්‍රගමනය උදෙසා සිදු කළ අප්‍රමාණ කැපකිරීම් තුලිනි. එවැනි උදාර මිනිසුන් කිසිදා මිය යන්නේ නැත. ඔවුහු සදාකාලිකව ජීවත් වන්නෝය. හැමදාමත් වීරයින් ලෙස බුහුමනට පාත්‍ර වන්නෝය. යුද ගුවන් නාවික හමුදාවන්හි සහ පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කෙරෙන 11 වැනි ජාතික රණවිරු දින සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී අද පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කොන්ද කෙලින් තියාගෙන මුහුණ දෙන්නට අපිට නිර්භය නායකත්වයක් අවශ්‍ය වුණා. මේ දේශයේ එවන් නායකයෙකු සොයා සිටියා. මේ දේශයේ එවන් නායකයෙකු ඉල්ලා සිටියා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව 11 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීම විශේෂත්වයක්. මැයි 19 වෙනි දින ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඓතිහාසික සහ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2009 මැයි මාස 19 වෙනිදා අපි වසර 30කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කළා. සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයුයේ කරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීමටත් තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමටත් හැකි වාතාවරණයක් ඇති කරනු දෙනු ලැබුවා. වසර 30ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණ පැවැත්වීමට සුදුසු
වාතාවරණයක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට අප රට ඇතුළු මුළු මහත් ලෝකයම වෙලාගෙන අවසන්. මෙම වසංගතයේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩුවක්ව පවතින ඇඳන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. දිවයින පුරා ඇති රෝහල් තුල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන ඇඳන් ලබා දීම මෙහිදී සිදු වුණා. නාරහෙන් පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්දනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙම ඇඳන් පරිත්‍යාග කිරීම සිදු කළා. මෙම අවස්ථාව සමගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද මං හිතනවා මේ මාසේ 19 වෙනි යුද ජයග්‍රහණයෙන් අපි අවුරුදු 11ක් මං හිතනවා අද ඉක්මනයි ඉතිවෙන්නේ. මේ මොහොතේ මේ රටේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාව එක්ෂේසත් කළ අවුරුදු 30ක් තිස්සේ දිවිච්ච යුද්ධය තුරන් කරලා ශ්‍රී ලංකා වාසී ඔබට අපි හැම දිනාටම නිදහසේ යෑමට, නිදහසේ කෑමට, නිදහසේ බිනීමට, නිදහසේ නිදා ගැනීමට අවස්ථාවක් සලසා දුන්න මහින්ද රාජපක්ෂ අපේ පත්තරේ විධායක ජනාධිපතිතුමා මේ රටේ කාටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. එදා අපි දකින්නට ඇති එතුමා විදේශීය ගත වෙලා ප්‍රියංකා දෙරණතලයේ පාතාවලට ගුවන් යානෙන් මෙතන බැලලා මේ මහ පොළොව සිපගත් භූපතියෙක් තමයි අපි මහින්ද රාජපක්ෂ අත්තිරි විධායක ජනාධිපතිතුමා. එහෙමනම් එතුමාගේ කාලේ අවුරුදු 30 වෙනි කාට 30 දිහා බලපුවාම මේ රටට ශාල මෙහෙවරක් කළ මෙහෙවරක් කරන්න අපේක්ෂා කරන බලාපොරොත්තුෙන් සිටින අපේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන්නගෙන අද මේ ඓතිහාසික දවසේ මේ දිනේ මෙයාගේ පින්කමක් කරන්න ලැබීම භාග්‍යයක් වශයෙන් බලනකොට මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ පින්කම් බලයෙන් මේ පින්කමේ ආනුභාවයෙන් අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඇති වෙන දුක් දුම්නක් කරදර අපල උපද්දරාදියක් වෙත්නම් එතුමාගේ චිත්ත සංකාණයේ ඇතිවෙනා වූ සියලු විතුම් පැතුම් මේ සෑම දෙයක්ම මේ පුණ්‍යානුභාවයෙන් සාර්ථක වේවා, සඵල වේවා, ඉෂ්ට වේවා. මේ රටට මේ ජාතියට ඉදිරි කාලෙත් මහඟු සේවාවක් කරන්නට තුනුරුවන්ගේ සරණින් ජයප්‍රියමා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන්
ශක්තිය ලැබේවා කියලා කවුරුත් සාධනාදයක් දීලා ප්‍රාර්ථනා කරලා එතුමාව පිළිගන්න. ලාංකීය බෞද්ධ සංස්කෘතිය පදනම් වූ ජන ජීවිතය තුළින් ලෝකයේ අනිකුත් රටවල් පරාජය කරමින් කොරෝනා වසංගතය ජය ගන්නට අපට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ලෝකයේ රටවල් අතර ලංකාවට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. අප දන්නවා මෑත කාලේ පෘථිවියේ ඇතිවෙච්ච අතිශය විනාශකාරී තත්ත්වය තමයි කොරෝනා වෛරසය මගින් ජන ජීවිතයට ඇති කරපු බලපෑම. 2500කට වඩා වැඩි ඉතිහාසයක් ඇති බුදුදහමකින් පෝෂණය වෙච්ච ලංකාව දේශීය ඥානයන් රැසකගෙන් සමන්විතයි. අප සිරිස්විරි චර්යා ධර්ම හැසිරීම් පමණක් නොව සමාජයේ අනෙකුත් අවශේෂ සියලු කාරණා පෝෂණය වුණේ මෙම ගුණධර්ම වලින්. ඒ සඳහා ඍජුව බලපෑවේ බුදුදහමේ ආభాෂය. අප දන්නවා බුදු ධර්මය කියලා කියන්නේ ආගමක් නෙවෙයි, එය විශාල වූ දර්ශනයක්. ඒ තුලින් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකිකීය ජන සමාජයේ පැවතිච්ච බොහෝ කරුණු ඍජු සහ වක්‍ර වශයෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අපට ඉවහල් වුණා. පෘථිවියේ අනිකුත් අවශේෂ දියුණුවයි සම්මත රටවල් කඩාගෙන මහ පොළොවට පාත් වෙනකොට ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් අප ජාතීන් අතර ඉතා ඉහළ ස්ථානයකට පත්වීමට මේ නිසාව අපට අවස්ථාව උදා වුණා. විශේෂයෙන්ම ජන ජීවිතයේ යහපත් තත්ත්වයට පත්වෙන්න බලපාපු ප්‍රධාන කාරණා අතර දේශීය දැනුමත් මිනිසුන් අතර පවතින සහසම්බන්ධතා සහෝදරත්වය සහ සමගිය මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර පවතින උදව් උපකාරකන්ද මේ සඳහා බලපෑවා. අප දන්නවා රෝගයක් සඳහා බටහිර හෝ දේශීය හෝ වෛද්‍ය ප්‍රතිකර්ම කියන එකට අමතරව ඉතා වැදගත් වෙන්නේ සමාජ සංස්ථාව ගොඩනැගී ඇති ආකාරයයි. විශේෂයෙන්ම අප දන්නවා ලාංකීය සමාජය තුළ කිසිදු නිවසකට පුද්ගලයන් අතර ආහාර හිගයක් එහෙමත් නැත්නම් වෙනත් ඝට්ටන අප අතර දුටුවේ නැහැ. ඒ හේතුව තමයි අප ජාතීන් වශයෙන් අප අතර ඇති මහා දැවැන්ත අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය. මේකට ඍජු වශයෙන් බලපෑවි මේ බෞද්ධ ධර්මයේ නිසා ඇති කරපු අප තුළ ඇති කරපු සංහිඳියාව. විශේෂයෙන්ම අප දන්නවා බුදුදහමේ පිරිතේ ඇති ශක්තියින්. එමෙන්ම බුදුදහම තුළින් මිනිසුන්ගේ අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් ඇති කරන ලද ආධ්‍යාත්මික පෝෂණය මේ සඳහා විශේෂයෙන්ම බලපෑවා. හැම ගෙදරකම හැම විහාරස්ථානයකම පහන් පත් වෙනකොට, පිරිත් සජ්ජායනා වෙනකොට, උදයාවස මල් පහන් පූජා කරනකොට අනිකුත් අවශේෂ දේශීය දැනුම පාවිච්චි කරමින් අප විනිවැල්ගෙට කොත්තමල්ලි සහ අනිකුත් අවශේෂ බීම පාවිච්චි කරමින් අපි අතර තිබිච්ච බොහෝ වටිනා අගනාකම් උපයෝගී කරගනිමින් අපට මේ කොරෝනා මර්ධනය කිරීමට, පාලනය කිරීමට මෙවැනි තත්වයකට රට ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට හේතු කාරණා වුණා. විශේෂයෙන්ම අප දන්නවා බුදුදහමේ පිරිතේ ඇති මහා දවන්ත ආනුභාව බල සම්පන්නකම සහ බුදුදහම තුළින් තේරවාදී බුදුදහම තුළින් ශරීර අභ්‍යන්තරයේ සහ මානසිකව සහ අනිකුත් අවශේෂ ස්ථානවල ඇතිවන වෙනස් වීම මේ සම්බන්ධයෙන් මිනිස් ශරීරයට කොරෝනා අන්තර්ග්‍රහණය වීම ඇතුළු වීම සහ ඒ බලය මිද දැමීමට හේතු නැයයි අපට විශ්වාසය තබන්නට පුළුවන්. ඒ පිළිබඳව විධිමත් පර්යේෂණ තවමත් කිරීමට තරම් සමාජ සංස්ථාව පෝෂණය වෙලා නැහැ. අප තාමත් මේ හුස්ම ගනිමින් ඉන්නේ කොරෝනා ව්‍යාප්තිය රට තුළ පාලනය වෙලා ආව මට්ටමකට පවතිමින් අවස්ථාවක. යම් හේකින් මේ පිළිබඳව බුදුදහමේ ඇති ආభాෂයත් වසර ගණනාවක් තුළ දේශීය දැනුම තුළින් පෝෂණය වෙච්ච යම් යම් සිද්ධාන්තත් අප කොතෙක් දුරට මේ පාලනය කිරීම සඳහා ඉවහල් වුණාද යන්න ගවේෂණය කළොත් අපිට මේ පිළිබඳ අනර්ඝ වූ තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම ලෝකේ රටවල් අතර මේ වෙනකොට කාලාන්තරයක් මුළුල්ලේ පළපැදියම් වෙච්ච ගෝලීයකරණය සහ අන්තර්රාජ්‍ය සම්බන්ධතා බොහෝ විට අද සිහිනයක් බවට පත්වෙමින් එකම මිනිස් දන්වැලක මිනිසා පමණක්
පදනම් කරගත්ත පෘථුවියක් සහ මිනිස්කම පදනම් කරගත්ත ජන සමාජයක් පෘථුවිය තුල ස්ථාපිත වීමත් අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසාම සංවර්ධිතයයි සලකන රටවල් සංවර්ධනීය වෙමින් පවත්න අයයි රටවල් සහ එසේ නැත්නම් වෙනත් සමාජීය වශයෙන් අප විග්‍රහ කරන ඇතම් කාරණා අද මිත්‍යාවන් බවට පත්වමින් පෘථුවියේ එකම භූගෝලීය තලයක් මත සිටමින් ලෝකයේ ඉන්න මුළු සමස්ත ජනගහනය එකම මානව කණ්ඩායමක් වශයෙන් සලකමින් කටයුතු කිරීමටත් ඒ තුලින් නිහතමානීව බුදුදහමේ ඇති ආభాෂය අන්‍යෝන්‍ය වශයෙන් පෘථුවිය තරම් ව්‍යාප්ත වීමට තරම් වටිනා දර්ශනයක් කියන එකත් මෙහිදී සාක්ෂාත් වුණා. අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වන්නේ මිනිසා යන මේ පංචස්කන්ධයකින් සමන්විත භෞතික තත්වයක් සහ ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් තුළ පවතින බොහෝ දේත් සමාජ යහපැවැත්මත් සමාජ සංවර්ධනයත් අනාගත දර්ශක සකස් කිරීම සඳහාත් ඉවහල් වන බව ඉතාමත් මැනවින් පේනවා. ඒ අනුව පසුගිය කාල පරිච්ඡේදය තුළ කොරෝනා ව්‍යාප්තිය පෘථුවියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන රටවල් 200ක් 225ක් අතර සංඛ්‍යාවක් අතරින් ශ්‍රී ලංකාව කියන නාමය අග්‍රස්ථානයකට පත්වීමට අග්‍රඵලයක් බවට පත්වීමට ආදර්ශ රසක් ලබා දීමට සමත් වෙච්ච බව අප ලෝකයේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලෝකයට ලංකාවෙන් ඉගෙන ගත හැකි පාඩම් අතිවිශාල ප්‍රමාණයක් තියෙන බවත් අප විශ්වාසයෙන් ප්‍රකාශ කළ යුතුයි. විශේෂයෙන්ම සංවර්ධිත රටවල් ආර්ථික පමණක් මුල් කරගෙන ගණනය හා මානනය තුළ පමණක් තම ආර්ථික සංවර්ධනයේ ඉලක්ක දර්ශක ගණනය කරන විට ඊටත් වඩා එහා ගිය විශාල දර්ශනයකින් සමන්විත මානව ගුණධර්ම වලින් සමන්විත විශේෂ සමාජ ඥානයන් පිළිබඳව ලෝකයේ පෘථුවියට ශ්‍රී ලංකාව කියන මේ උත්තරීතර රට ප්‍රකාශනය වීමත් භාෂණය වීමත් ගලාගෙන යාමත් අනාගත දශකයේ තුල කිසිදු ජාතියකට එයින් මග හැරවිය නොහැකි බවයි අපට ප්‍රකාශ කරන්නට පුළුවන් වන්නේ. බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර වශයෙන් පරාජය කර වසර 11ක් ගතවන අතර එහිදී මියගිය රණවිරුවන්ට හා ආබාධිත වූ රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාමය පින්කමක් ඊයේ පැවැත්වුණා. මියගිය රණවිරුවන් හට පින් පැමිණවීමත් ආබාධිත රණවිරුවන් හට සෙත් ප්‍රාර්ථනා කිරීමත් වර්තමානයේ රට මුහුණ දී ඇති වසංගත තත්ත්වයන් තුරන් වේවා යන උතුම් අරමුණ පදනම් කර ගනිමින් ඊයේ සන්ධ්‍යාවේදී මෙම පින්කම පැවැත්වුණා. අනුරාධපුර ඉහළ කරබෑව ශ්‍රී අග්ගීරස යෝගාශ්‍රමය මගින් රටේ පවතින වත්මන් තත්වය මත සීමිත ජන පිරිසක් සහභාගී කර ගනිමින් මෙය සංවිධානය කර තිබුණා. ඉහළ කරබෑව ශ්‍රී අග්ගීරස යෝගාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍යපාද මහව කල්යාණ ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සිදු කළා. ඒ වසර 30ක් පුරා පැවති කුරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කරලා වසර 11ක් පිරෙන මොහොත මුල් කරගෙන ඒ අපේ මේ ත්‍රස්තවාදී යුද්ධයේදී ජීවිතත්වයට පස්සෙtti අපේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන තමයි අද දවසේදී අපි මේ උතුම් පහන් පූජාව සහ බෝධි පූජාව සිදු කරනු ලබන්නේ. ඉතින් අපි මේදී මියගිය සියලු විරුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ඒ වගේම දැනට මේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේම කැපවි වෙහෙස වී සිටින ත්‍රිවිධ හමුදාවට ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායට පොලිසියට සෙත්පතා වුන් නිදුක් නිරෝගී භාවයේ සුවය පතා තමයි අපි මේ පින්කම අද දවසේදී සිදු කරන්නේ. ඒ වගේම මේ වෙනකොට
ලෝකයටම අවදානමක් පවතින ඒ කොරෝනා වසංගතයට අපේ නාවික හමුදාවේ සෙබළුන් ඇතුළු අපේ රටේ විශාල පිරිසක් ඒ රෝගයට ආසාදිතයන් බවට පත් වෙලා සිටිනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේකෙන් අපි සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා, පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. වුන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් බාධකයක් නැතුව නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කිරීමක් කියන දේ මුල් කරගෙන තමයි මේ පින්කම සිදු කරන්නේ. ඒ වගේම මේ මොහොතේදී ජනාධිපතිතුමා ඇතුළු ඒ සෞඛ්‍ය අංශ, ඒ වගේම ආරක්ෂක අංශ සහ ග්‍රාමීය මට්ටමේ සිට ඉහළ දක්වා සිටින රාජ්‍යාංශය දක්වා සිටින සියලු දෙනාටම සෙත් පතලා මේ වසංගතයෙන් කිසිම කරදරයක් පීඩකයක් නොවේවා කියන අදහසින් තමයි අපි අද මේ දවසේදී මේ උතුම් පින්කම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දත්ත යාවත් කාලින කිරීම සඳහා විශේෂ නිවේදනයක් දහම් පාසල් පරිපාලන මණ්ඩලය මගින් නිකුත් කොට තිබෙනවා. මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන දූදරුවන් විසින් තමන්ගේ සම්පූර්ණ නම, දැනට දහම් පාසලේ අධ්‍යාපනය ලබන ශ්‍රේණිය සහ තමන් හා WhatsApp මගින් සම්බන්ධ විය හැකි දුරකථන අංකයක්ද සහිතව මෙම මාස 22 වෙනිදා හෝ එම දිනයට ප්‍රථම අපගේ WhatsApp දුරකථන අංකය වන 071 486 25 75 යන අංකයට හෝ අප මාධ්‍ය ජාලයට පැමිණ එම තොරතුරු ලබා දෙන ලෙස දහම් පාසලේ විදුහල්පති ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පෞද්ගල මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පරිපාලන මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටී. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.